ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක විහාරාධීශ්වර ප්‍රවචන කීර්තිශ්‍රී ශාසන ධජ සද්ධර්ම කීර්තිශ්‍රී සිද්ධාර්ථ ශාස්ත්‍රපති පූජනීය යටියන ඥානාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් පොතු හැර පාලගම පදිංචි එස්.එච්. ඇලිස් නෝනා මහත්මිය, කුරුණෑගල බෝපිටිය පැණිවෙරළුව වත්ත පදිංචි එම්.ඒ. ආර්යසිංහ මහතා. සුපින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ උදක්කේරෝහ භය සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අපි හැමෝතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තෝ සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 චත්තාරිමානි භික්කවේ භයානි උදකරෝහං තස්ස පාටිකංකී කතමානි චත්තාරි ඌමී භයං කුම්භීල භයං ආවට්ට භයං සුසුකා භයං ඉමානිකෝ භික්කවේ චත්තාරි භයානි උදකෝරෝහං තස්ස පාටිකංකීතබ්බාති සාදු 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 සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින කාරුණික වාසනාවන්ත පින්නතුනි, අද දවසේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විසුරුවා හරිනු ලබන ධර්මදේශනාවන් අතරින් එක් ධර්මදේශනාවකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ අදාළ පින්නතුන් ඒකරාශී වෙලා සියලු දෙනාගේම සහභාගීත්වය ඇතුව මේ උතුම් අවස්ථාවට නැත්නම් මේ ධර්මදේශනාව සිද්ධ කරවන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව අපි සිහිපත් කරන්නට කැමතියි මෙම ධර්මදේශනා මාලාව දිගටම පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා වැඩපිළිවෙලක්. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් විශේෂ වශයෙන් ආගමික අංශයෙහි ක්‍රියාකාරී මහත්වරු නිලත් මහත්වරු සියලු දෙනාම සහභාගි වෙලා ඒ ඇත්තන්ගේ මෙහෙයවීමෙන් ඒ ඇත්තන්ගේ උදව්වෙන් තමයි මේ ධර්මදේශනා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි පළමුවෙන් සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ආගමික අංශයෙහි සියලුම ක්‍රියාකාරී නිලධාරී මහත්වරුන්ටත් කාර්ය මණ්ඩලයටත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් අපි සිද්ධ කරන්නට කැමතියි පළමුවෙන්ම. ඉතින් ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, කරන කියන කටයුතු සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඊළඟට මේ දායකත්වයේ දරන පින්නතුනුත් තමන්ට විතරක් මේ දායකත්වයේ ධර්මින් නෙමෙයි, ධර්ම ශ්‍රවණයට කැමැත්තෙන්, බණ අසනු කැමැත්තෙන් මේ ධර්මදේශනාවන් වලට සහභාගී වෙන, මෙම ධර්මදේශනාවට සහභාගී වෙන සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි පළමුවෙන් දෙවනුව ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ඉතින් අද දවසේ මේ ධර්මදේශනාව සඳහා අප සූදානම් කරගත්ත එක්තරා මාතෘකාවක් අංගුත්තර නිකායෙහි චතුක්ක වග්ගයෙහි දැක්වෙන තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ එක්තරා සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා ඒ තුලින් අපේ ජීවිතවලට අවශ්‍ය කරුණු කාරණා සමූහයක් ඉදිරිපත් කරනවා. ඒක ආරම්භ කරනවා මෙන්න මේ විදිහට මම මුලින් මතක් කළා වගේ චත්තාරිමානි භික්කවේ භයානි. මහා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි මෙන්න මේ වගේ බය හතරක් තියෙනවා. උදකෝ රෝහං තස්ස පාටිකංකා. උදකෝ රෝහං තස්ස පාටිකංකා. ඒ කියන්නේ ජලය. උදක කියන්නේ ජලය. පාලියෙන් උදක කියන්නේ ජලය. මේ ජලයට නැත්තම් ජලාශයකට බහින කෙනෙකුට සැක කටයුතු පාටිකංකා.
සැක කටයුතු බියවිය යුතු කරුණු කීපයක් තියෙනවා. කතමානේ චත්තාරි. එතන කරුණු 4ක් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ උගන්වනවා. කතමානේ චත්තාරි. මොකක්ද 4? ඌමී භයං. පළවෙනි එක තමයි ඌමී භය. දෙවෙනි එක කුම්භීල භයං. දෙවෙනි කාරණය කුම්භීල බය. තුන්වෙනි කාරණය ආවට්ට භයං. මේ පාලි වාක්‍ය මා සඳහන් කරන්නේ පොතේ බණ පොතේ තියෙන ආකාරයට තමයි මම මේ සඳහන් කරන්නේ. ආවට්ට භයං තුන්වෙනි එක. හතරවෙනි එක සුසුකා භයං. දැන් මේ මෙන්න මේ කියන කාරණා 4 දැන් මේ පාලි වාක්‍යයෙන් කිව්වට බොහෝ දෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ හන්දා මම දැන් මේක මතක් කරනවා, සිහිපත් කරලා දෙනවා, තේරුම් කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා මේ කරුණු මොනවද කියලා ඊටාම කෙටියෙන්. දැන් පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ දේශනා කරන්නේ මේ සූත්‍රයේදී ඌමී භයං. ඌමී භය කියලා කියන්නේ මේක පොතේ බණ පොතේ සඳහන් කරනවා. ඌමී භය කියලා කියන්නේ ජලාශයේ ඇති රළ. අපි හිතමු දැන් අපි දන්නවා මුහුද. මේ මුහුද අද්දරට ගියාම අපිට මහ විශාල වශයෙන්, සමහර වෙලාවට සුළු වශයෙන්, සමහර වෙලාවට මහ විශාල වශයෙන් රළ හමනවා, ගලාගෙන එනවා පේනවා. ඉතින් ඕනම ජලාශයක රැල්ලක් තියෙනවා. දියමතු පිටින් සුළඟත් එක්ක ඇති වෙන රළක්. ඒ දිය රළට කියනවා ඌමී භය කියලා. ඊළඟ කාරණේ දෙවෙනි එක කුම්භීල බය. මොකද ජලාශයකට අවතීර්ණ වෙන කෙනෙක්, බහින කෙනෙක්, විශාල ජලාශයකට බහින කෙනෙක් කුම්භීල කියලා කියන්නේ කිඹුල්. මේ කිඹුලන්ටත් බිය විය යුතුයි. කිඹුලයි කියන සතා අපි දන්නවා, විග්‍රහ කරන්න ඕනේ නැහැ. අහු වුණොත් කෑලි කඩලා ගන්න තරමට දාමරික මාංශ භක්ෂක සතෙක්. ඉතින් මේ කුම්භීල කියලා කියන්නේ කිඹුල්ලු මේ ජලාශයේ ඇති. ඒ නිසා අපි මේ කිඹුල්ලුන්ගෙන් පරිස්සම් වෙලා මේ ජලාශය පරිහරණය කරන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දී අවධාරණයට ගත යුත්තේ. ඊළඟ එක තමයි ආවට්ට බය. ආවට්ට බය කියලා මේ පාලි වචනයෙන් දීලා තියෙන්නේ මොකක්ද ඒකේ සිංහල තේරුම? දිය සුලි. දැන් බොහෝ වෙලාවට පින්නතුනි ඔබ දැකලා ඇති විශාල ජලාශවල සොරව් තියෙනවා. ඒ සොරව්වේ සමහර වෙලාවට ජලය නිකුත් කරනකොට සුලියක්, දිය සුලියක් ඇති වෙනවා. සමහර වෙලාවට තැන්පත්ව තියෙන ජලාශයක වුණත්, සොරව්වක් නැති වුණත් සමහර ජලාශවල දිය සුලි තියෙනවා. මොකද පොළොවේ යටට මේ කැරකි මේ වතුර බහිනවා. මේ දිය සුලියකට අහු වුණොත් එහෙම මිනිස්සෙක්ද, සතෙක්ද, සිව්පාවෙක්ද, එහෙම නැත්නම් කුණු ගොඩක්ද, වෙනත් අපද්‍රව්‍යයක්ද, මේ හැමදේම අර කැරකි යටට ගිහිල්ලා ඒ සියල්ලක්ම එතන ඒක ඇතුලේ තැන්පත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික, මේ කාරණා 4 දැන් ඊළඟ කාරණය තමයි සුසුකා භය. සුසුකා භය කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී නැත්නම් මේ බණ පොතේ සඳහන් කරනවා සුසුකා භය කියලා කියන්නේ සැඩ මසුන්ගෙන් ඇතිවෙන බය. සැඩ මසුන් කියලා කියන්නේ ඕනම ජලාශයක ඉන්න පුළුවන් හපාකන මාළු. දැන් අපි අහලා තියෙනවා දැන් මුහුදේ වගේ විශාල ජලාශවල ඉන්නවා මේ මෝරු. අපි කියනවා මිනි කන මෝරු කියලා. ඒ මෝරට අහු වුණොත් කෑලි කඩාගෙන අදගෙන ගිහින් කනවා. ඉතින් මේ ජලාශයක ඒ හා සමානව මාංශ භක්ෂක
සතුන් මාළු ඉන්න පුළුවන්. ඉතින් ඒ දියට බහින කෙනා කුමක් හෝ ප්‍රයෝජනයකට කාරණයකට දියට බහිනවා නම් බහින කෙනා මෙන්න මේ සැඩමසුන් මේකේ ඇති කියන හිතාගෙන ඒ වලින් බේරෙන්න ඒ වලින් බය ඇති කරගෙන ඕන බහින්න. ඒකයි මේ සූත්‍රයේ අවධාරණය කරන්නේ. එතකොට අපි දැන් මේකෙන් විස්තර ටිකක් කතා කරලා බැලුවොත් පින්නතුනි දැන් මෙන්න මෙහෙම ඒ සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි කුල පුත්‍රයෙක් ඉන්නවා කවුරු හරි කෙනෙක්. එයා ගිහියෙක්. ඉතින් එයා බොහොම සුවසේ හොඳට මේ කාලා බීලා ඇඳලා පැළඳලා සාමාන්‍ය ජීවිතය ගත කරනවා. මෙහෙම ගත කරන එක්කෙනාට ටික දවසක් මේ ජීවිතේ ඉන්නකොට එයාට පේනවා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ කාරණා. ඒවා අපේ බණ පොතේ සඳහන් කරලා තියෙනවා. එක් තැන්වල ධර්ම දේශනාවලදී පොත්පත්වල සඳහන් වෙනවා, ධර්ම දේශනාවලදී සඳහන් වෙනවා. ජාති වශයෙන් ඇති වෙන බය. මිනිසුන්ට බය ඒක බයක්නේ. ජාති බය, ජරා බය, මරණ බය, ශෝක බය, පරිදේව බය, දුක්ඛ දෝමනස්ස වලින් ඇති වෙන බය, උපායාසයෙන් ඇති වෙන තැති ගැනීම, ඔය ආදි වශයෙන් ඔය ඇත්ත කවුරුත් අහලා ඇති මේවා හැම විතාම ප්‍රකට ධර්ම කරුණු. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී මෙන්න මේ වලින් පීඩා විඳිමින් ඉන්න කෙනෙක්. එයාට කල්පනා වෙනවා මං මෙහෙම මේ දුක් විඳ විඳ ඉන්නවට වඩා හොඳ නැද්ද මම ගිහින් ශාසනය පැවිදි වුණොත් කියලා. එයා ගිහිල්ලා යම්කිසි හාමුදුරු නමක් ගාවට ගිහිල්ලා පැවිදිකම ඉල්ලනවා. ඉතින් මේ පුජ්‍යලයාගේ තරාතිරම තත්ත්වය බලලා අර හාමුදුරුව පැවිදිකම දෙනවා නැත්නම් ශාසනයට ඇතුළත් කරගන්නවා. මෙහෙම ඇතුළත් කරගත්තු එක්කෙනාට ටික දවසක් යනකොට නැත්නම් ඒ තමන්ගේ ආවාසේ, තමන්ගේ කුටියේ, තමන්ගේ ස්ථානයේ, පන්සලේ ගත කරනකොට සබ්‍රම් සරුන් මේක බණ පොතේ තියෙනවා ඒ වචනේ හැමම සබ්‍රම් සරුන් කියලා කියන්නේ තමන් ළඟ ඉන්න හිතවත් භික්ෂූන් වහන්සේලා. අර ගුරුවරයාට අමතරව ඉන්න අය තමයි සබ්‍රම් සරුන්. ඉතින් සබ්‍රම් සරුන් නැත්තම් වටේ පිටේ ළඟපාත ඉන්න හාමුදුරුවරු, ගුරු හාමුදුරුවෝ මෙයාට අවවාද කරනවා දැන් ඔයා ඉස්සර ගිහියෙක්. ඉතින් මේ ගිහියා වගේ දැන් වැඩ කරන්න බෑ. දැන් ඔයා බොහොම සංවර වෙන්න ඕන. මේ ගමන බිමන යනකොට සංවරව යන්න ඕන. වටපිට බලන්න හොඳ නැහැ. තැම්පත් ඉඳුරන් ඇතුව කටයුතු කරන්න ඕන. ඊළඟට තමන් පිණ්ඩපාතේ වඩිනවා නම් ඇතුළු ගමට හෝ පිට ගමට ඒ පිණ්ඩපාතේ වඩින වෙලාවට මෙන්න මේ විදිහට යන්න ඕන. ওই විදිහට මේ නීතිය රෙකුලාසි ගොඩාක් මේ සබ්‍රං සරුන් වහන්සේලා අර අලුතෙන් පැවිදි වෙච්ච එක්කෙනාට මතක් කරනවා. එහෙම මතක් කරපුවාම මතක් කරලා දීලා නිතර මේ අවවාදය කරනවා. මොකද මේ අලුත් කෙනෙක් නවකයෙක්නේ. එයාව හදාගන්නනේ මේ කියන්නේ. ඉතින් මෙහෙම අවවාද කරනකොට ටික දවසකදී මෙයාට හිතෙනවලු මේ බණ පොතේ සඳහන් වෙන විදිය මේ කියන්නේ. එයාට හිතෙනවලු මොකද්ද මේ කරදරේ? මම ඉස්සර මට ඕන විදියට මම ගමන් බිමන් ගියා. අතපය සංවර කරගත්තෙත් නැහැ. වටපිට නොබලා හිටියෙත් නැහැ. මට ඕන තැනක මම ගියා. මම ඕන වෙලාවට කාලා බීලා හිටියා. මගේ සිතුම් පැතුම් අනුව මම ක්‍රියා කළා. මේක මහා බැඳිච්ච නීති රෙගුලාසි ගොඩකින් බැඳිච්ච ගමනක් මට යන්න වෙලා තියෙන්නේ කියලා මම කල්පනා කරනවා. කල්පනා කරලා ඒකෙන් කලකිරලා මට දැන් අර කලින් තිබුණු නිදහස නැහැනේ කියලා එයා ඊට පස්සේ මේ සිවුරෙන් ඉවත් වෙනවා. උපැවිදි වෙනවා. නැත්නම් ශාසනයෙන් බැහැර වෙනවා. මේ බැහැර වෙන එක්කෙනා ඊට පස්සේ දැන් එයාගේ තව හිතේ ඇති වෙනවා ක්‍රෝධයකුත් උපායාසයකුත්. මොකද මේ තමන් ළඟින් ඉන්න තමන්ට අවවාද කරන මේ සබ්‍රං සරුන් කෙරෙහි හෝ ගුරුවරයන් උපාධ්‍යයන් වහන්සේ කෙරෙහි හෝ ක්‍රෝධ උපායාස කියන දෙයකුත් ඇති වෙනවා. මොකද මේ තමන්ට ඕන විදියට නිදහසේ රිසිසේ ඉන්න නොදෙනකොට කේන්තියක් ඇති වෙනවනේ.
ඉතින් ඒ කේන්තිය තමයි ක්‍රෝධ කියලා කියන්නේ. ඒක හිතේ තැන්පත් වෙනවා. කේන්තිය හිතේ තැන්පත් වුණා මේක දිගින් දිගට තියෙනකොට ක්‍රෝධයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ක්‍රෝධය තවත් එහාට ගිහින් උපායාසයක් බවට පත් වෙනවා. උපායාසයක් කියලා කියන්නේ තවත් බරපතල විදියට මේ ක්‍රෝධය නිසාම පසුපස්සෙම ගිහිල්ලා තවත් දැඩිසේ කම්පනයට පත් වෙනවා. ඉතින් ඒ උපායාසය කියලා කියන්නේ අන්න ඒකයි ක්‍රෝධයටත් එහා පැත්තට යනවා දැඩිසේ කම්පනයට පත් වෙනවා. පත් වෙලා දැන් ඉතින් මෙයා ඔන්න ගිහියෙක් බවට පත් වුණා. ඉතින් එතකොට මෙන්න මේක තමයි පළවෙනි බිය ඇති කරගත යුතු අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේදී. මොකද පළවෙනි මේක තමයි ඌමී බය. ඒ කියන්නේ ඉඳුරන් සංවර කරගත්තේ නැති හන්දා මම මේකෙන් අයින් වුණා. ඉඳුරන් සංවර කරගන්න පුළුවන්කම වුණා නම් මට ඒ කියන විදිහට කරගන්න තිබුණා නම් මට මගේ ජීවිතේ මීට වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා එයාට පස්සේ හිතෙනවා. හැබැයි එතකොට එයා ගිහි බවට පත් වෙලා. ඉතින් ඒක නිසා දැන් මේ එහෙමනම් මෙතෙන්දී අපට ගන්න තියෙන්නේ මොකද්ද? මේ ඌමී බය කියන්නේ අපේ ආකල්ප අපේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපේ හැම දෙයකම තියෙනවනේ ආකල්ප විකල්ප පැවතුම් රාශියක්. මේ ආකල්ප විකල්ප වෙනස් වුණාම ඒ ආකල්ප විකල්ප ඔස්සේ අපට යම් යම් වෙලාවලදී පසුබෑම් ඇති වෙනවා. එහෙම වුණාම තමන් ඒ ආකල්ප විකල්ප රකින්න නැති වුණාම ඌමී බය වගේ තත්වයකටපත් වෙනවා. අර කලින් මතක් කළා වගේ ඉඳුරන් සංවර කරගත්තේ නැත්නම් ඌමී බය රළ බියට අහු වුණා වගේ ජලාශයේ තියෙන රළ බියට අහු වුණා වගේ කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කරනවා. ඊළඟට දෙවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කොට වදාළේ දෙවෙනි එක තමයි කුම්බීල බය, කිඹුල් බය. කිඹුල් බය කියලා කියන්නේ අපි දන්නවා කවුරුත් මේ ජලාශයකට වැටුනහම බැස්සාම එතෙන්දී ඇතිවෙන කිඹුලන්ගෙන් ඇතිවෙන හානිය. එතකොට ඒක බණ පොතේ දක්වනවා දෙවෙනි එක. දැන් අර වගේම පළවෙනියෙන් ගිහි කාලේ ගිහි ජීවිතේ ගත කරලා ඊට පස්සේ ගිහි ජීවිතේ පිළිබඳව කලකිරිලා ශාසනයට බැහැලා ගත කරන භික්ෂුන් වහන්සේට දැන් ගුරුවරයා සහ ඊළඟට සබ්‍රංසරුන් අවවාද කරනවා මෙන්න මෙහෙම. මොකද්ද කරන අවවාදය? ඔබ මෙන්න මේ විදිහට මේ වෙලාවට කන්න එපා. මේ වෙලාවට කන්න. කෑම ගන්න මේ වෙලාවට කෑම ගන්න එපා. බොන දේ වුණත් මෙන්න මේ වෙලාවට ඒව පරිහරණය කරන්න. නොබන වෙලාවට ඒක ගන්න එපා. ඒ වගේම ඕනෑවට වඩා තමන්ගේ ජීවිතයට තමන්ගේ යැපීම් මාත්‍රයට අවශ්‍ය කරන ආහාර ටික විතරක් ලබා ගන්න කියන එක තමයි මෙතෙන්දී අවවාද කරන්නේ. ඉතින් මේ අවවාදය කළාම එයා කල්පනා කරනවා මං ඉස්සර ගිහියෙක් වෙලා ඉන්න කාලේ මට ඕන විදියට ඕන වෙලාවක කෑවා ඕන දෙයක් බිව්වා මේ වගේ තාංචි තිබුණේ නැහැ කියලා එයා ඒකෙන් කලකිරෙනවා. දැන් තමන්ගේ තියෙන නිදහස් සීමා වුණානේ. ඒ නිසා කලකිරෙනවා. කලකිරලා එයා ගිහි ජීවිතයට බහිනවා. පැවිදි ජීවිතයෙන් ඉවත් වෙලා ගිහි ජීවිතයට බහිනවා. එතන තියෙනවා එක්තරා සැඟවුණු ධර්මකාරණයක් පින්නතුනි. මොකක්ද ඒ සැඟවුණු ධර්මකාරණේ? භෝජන මාත්‍රතාව. ඒක බණ පොතේ දක්වලා තියෙනවා භෝජනේ මත්තඤ්ඤෝ කියලා. ඒ කියන්නේ ප්‍රමාණය දැනගෙන ප්‍රමාදය හිතාගෙන ආහාර ගන්න එක. අර ධම්මපදයේ එහෙම නොඑක් තැන්වල කියනවා භෝජනම්මිය මත්තඤ්ඤුන් කියලා. ධම්මපදයේ එහෙම ඇති සමහර වෙලාවට ඔය ඇත්තු කියවෙලා ඇති. ඉතින් භෝජනේ පමණ දැනගෙන ගන්න ඕන. ලැබෙන තරමටම අපි ඒවා භුක්ති විඳින්න ගියාම අපි හරියට අර මේ කිඹුල් බයට අහු වුණා වගේ කුම්බීල බයට අහු වුණා වගේ
අපි ඒකෙන් වැළකීලා පුළුවන් තරම් එකෙන් අඩු වෙලා කෑම බීම අඩුවෙන් අරගෙන ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමට පමණයි මගේ මේ ආහාරය කියලා. දැන් ඔය දන්නවනේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවානේ අනුදැන වදාරලා තියෙනවා ආහාර ගන්නකොට මේ ආහාරය ගන්න කෙලිසෙල්ලම් පිණිස නොවේයි ශරීරයේ අඩුතැන් පුරවන්න නොවේයි අන්තිමට කියනවා ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම සඳහා පමණක් කියලා. දැන් බොහෝ විට අපේ සිල් සමාදන් වෙන සිල් ඇත්තෝ ඒ වගේම උපාසකම්මලා ඌව ගොඩක් දන්නවා. ඉතින් ඒ ඇත්තොත් ඒ දාන ටික Tamanට ලැබුණාම ওই විදිහට මෙනෙහි කරලා තමයි ගන්නෙ. ඉතින් මෙන්න මේකත් මේව නොරැක්කොත් තමයි අර කිඹුල් බයට බය වුණා වගේ සිද්ධ වෙන්නේ. අන්න ඒකයි මේ දෙවෙනි කාරණයෙන් කියන්නේ. භෝජන මත්ඤ්‍යතාව. ඒක තමයි දෙවෙනි මේ බය හැටියට කිඹුල් බය කුම්බීල බය හැටියට දක්වන්නේ. ඊළඟට පින්නතුනේ තියෙනවා තුන්වෙනි කාරණේ ආවට්ට බය. ආවට්ට බය කියලා කියන්නේ මේ අර මං කලින් මතක් කළා වගේ දියසුලි ආවාට කියලා කියන්නේ කැරකි ඇතුළට බහින ස්වરૂපය. ඒ දියසුලියට අහු වුණොත් ඒකෙදි මොකද වෙන්නේ? පල්ලෙහාටම යටටම ඇදගෙන යනවා. ඒකේ උපමාව දක්වලා තියෙන්නේ මොකද්ද දන්නවද? දැන් මේ අර මුලින් කිව්වා වගේම යම් කිසි කුලපුත්‍රයෙක් ගිහි සැප විඳගෙන ඉන්නවා. හොඳින් කාලා බීලා ඇඳලා පැළඳලා Tamanට ඕන ගමන් ගිහිල්ලා ඕන විදිහට Tamanගේ කටයුතු කරගෙන ඉන්නවා. මෙහෙම ඉන්නේ එක්කෙනාට මතක් කල්පනා වෙනවා මේ ජීවිතේ වැඩක් නැහැ නිස්සාරයි. මොකද ජාති ජරා මරණ ආදී දුක් මෙහෙන් එනවා. ඊළඟට ජීවිතේ පවත්වා ගන්න කෑම බීම අවශ්‍ය වෙනවා. ඔය ආදී වශයෙන් මේක හොයන්න ඕනේ. ඉතින් ඔය වගේ කාරණා ගොඩාක් මතක් වෙලා එයාට මේ කලකිරීමක් ඇති වෙනවා ජීවිතය පිළිබඳව. ඊට පස්සේ එයා ගිහිල්ලා යම් තැනක යම් භික්ෂුන් වහන්සේ නමක් ඉදිරි පැවිදි බවට පත් වෙනවා. පැවිදි බවට පත් වෙලා ඊළඟට ඉන්නකොට එතෙන්දී ගුරුවරු සහ සබ්‍රාහ්මසරුන් තමන් එක්කලා ඉන්න හිතවත් අය එයාට අවවාද අනුශාසනා කරනවා. මොකක්ද අනුශාසනා අවවාද කරන්නේ? හිත සංවර කරගන්න. එතකොට ඊළඟට විශේෂයෙන් අවධානය කරනවා මෙතන අර චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මෙන්න මේ ඉන්ද්‍රයන්ගේ සංවර බව. එහෙමනම් මෙතන කියන්නේ මොකද්ද? මේ පංච ඉන්ද්‍රියන්ගේ සංවර බව. මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි ඔක්කොම ලබාගන්නේ. අපට අවශ්‍ය දේ අපට අවශ්‍ය යම් දේවල් හැම දෙයක්ම අපි ලබාගන්නේ මේ ඉන්ද්‍රයන් පහෙන්. එහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ බලනවා, දිවෙන් රස බලනවා, ශරීරයෙන් අපි නොයෙක් සැප ස්පර්ශ බලනවා. ඉතින් මෙහෙම මේ පංච ඉන්ද්‍රියන්ගේ සංවර බව විශේෂයෙන් ඇති කරගන්න කියලා මේ හාමුදුරුවන්ට සබ්‍රාහ්මසරුන් සහ ගුරුවරුන් අවවාද කරනවා. යන එනකොට මේ විදිහට අතපය පවත්වාගෙන යන්න, බිම බලාගෙන යන්න, ඊ වටපිට දකින දේ පිළිබඳව එළව බලන් දෙපා. ඔය ආදී වශයෙන් මේ සංඝ සාරුප්‍යයට අදාළ පුද්ගල විනයට අදාළ පුද්ගලයාගේ හිත කලබල නොවන ක්‍රමයට මෙන්න මේ ඉඳුරන් පවත්වන්න කියලා අවවාදයක් කරනවා. මේ අවවාදය නොරුස්නා කෙනා සිවුරු ඇරලා යනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන තියෙන ගැටලුව. ඒ සිවුරු ඇරලා ගිහිල්ලා ආපහු එයාර දීර්ඝ සංසාරයට වැටෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගෙන් ගන්න මේ ස්වરૂපය හරියට ඒ වලින් ගන්න දේවල් දිය සුලියකට අහු වෙච්ච මිනිහෙක් වගේ කියලා. දිය සුලියකට.
දියසුලියකට අහුවෙච්ච කෙනෙක් ඒකට කැරකිලා ඒකෙන් මෙයට ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්නවා. අන්න එවැනි ස්වරූපයක් තමයි මේ තුන්වෙනි කාරණයෙන් කියන්නේ ආවට්ට බිය කියන එකෙන් දියසුලියකට අහු වෙන්න එපා. මේ ලෝකේ ජීවත් වෙනකොට ඔවැනි දියසුලි ඕන තරම් තියෙනවා. ඒ දියසුලි වලට අහු වුණොත් එතනින් ජීවිතේ විනාශ වෙනවා. ජීවිතේ විනාශ වෙන එක නෙවෙන්නේ. ඒක නිසා ජීවිතේ විනාශ කරගන්න නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්නයි කියන එක තමයි මෙතන විශේෂයෙන් අවධාරණයට ලක් කරන්නේ. ඊළඟට පින්නතුනි හතරවෙනි කාරණයක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනේ චත්තාරිමානි භික්කවේ උදකරෝහන්තස්ස කියලා කරුණු හතරක් තියෙනවා කියලා. එමනම් හතරවෙනි කාරණය මොකද්ද? සුසුකා බය. සුසුකා බය කියලා කියන්නේ මේ සැඩ මසුන්ගෙන් හපාකන මසුන්ගෙන් ඇතිවන බය. එතකොට දැන් මේ ජලයකට බහින ඕනෑම කෙනෙකුට විශාල ජලාශවල හපාකන සතුන් මත්ස්‍යයෝ ඉන්න පුළුවන්. ඉතින් අපි ඒකට කලින් බහින්න ඉස්සෙල්ලා අපි හිතන්න ඕනේ මෙතන සැඩමසුන් ඉන්නවා. මම මේ ජලයෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් නානවා නම් එහෙම නැත්නම් බීමට වතුර සපයා ගන්නවා නම් මේ ජලාශයට මං යම් වමනාවකට බහිනවා නම් මම දැනගන්න ඕනේ මේකේ හපාකන මාළු ඉන්නවා. උන්ගෙන් බේරෙන්න. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල තියෙන කෙලෙස් සහිත ලෝකයේ තුල තියෙන අර්බුද වලින් බේරෙන විදිහක් තමයි මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට විශේෂයෙන්ම මේ සූත්‍රයේ දක්වනවා මේ සැඩමසුන්ගේ බය පිළිබඳව දක්වනකොට මං අර මුලින් කිව්වා වගේ බණපතේ දක්වනවා ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මේ බය වෙච්ච කෙනෙක් ඒ වලින් තැතිගත්තු කෙනෙක් මේක මා සංසාරේ දුකයි කියලා පැවිදි වෙලා පැවිදි ජීවිතේ ගත කරනවා. මේ පැවිදි ජීවිතේ ගත කරනකොට එයාට ගුරුවරුණොත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් සබ්‍රාම්සරුන් තමන්ගේ හිතවත් ආශ්‍රය නිශ්චරය කරන ස්වාමීන් වහන්සේලාත් මේ හාමුදුරන්ට අවවාද කරනවා පිණ්ඩපාත එහෙම යනකොට. දැන් විහාරයෙන් බැහැර යන්න එපාය. නොයෙක් අවස්ථාවන් වලට සමහරලාට බෙහෙතක් හේතක් හොයාගන්න යන්න වෙනවා. පිඩුසිගා යන්න වෙනවා. සමහරලාවට ලී කෑල්ලක් දණු කැබැල්ලක් කපා ගන්න කැලයකට වනයකට යන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ යන වෙලාවවලදී තමන් මේ යන එනකොට ඇඟ එහාට මෙහාට සලිත කර කර යන්න එපා. ඊළඟට ශරීරයේ වැඩි කොටසක් එලිමහනට පේන්න සිවුරු පළඳින්න නැතුව එහෙම කටයුතු කරන්න එපා. සිවුර මනාසේ පොරවගෙන, චීවරයේ මනාසේ සකස් කරගෙන, අඳනය මනාසේ සකස් කරගෙන, ඔළුව විතරක් අතපය විතරක් පේන විදිහට සංවරයෙන් යුක්තව ඔබ ගමනේ යෙදෙන්න. ඔබේ අවශ්‍යතාවයන් කරගන්න. එහෙම දැන් අපි හිතමු පිණ්ඩපාත යන වෙලාවක්. පිඩුසිගා යනවා. මේ පිණ්ඩපාත යනකොට ඔන්න දැන් බොහොම සංවරව මේ හාමුදුරුවෝ වඩිනවා. එතකොට ඔන්න ඉස්සරහට එනවා ලස්සන කාන්තාවක්. කාන්තාව බොහොම මට සිරුටු කාන්තාවක්. ඉතින් එතුමියගේ අඟපසඟ මේ හාමුදුරුවෝ දකිනවා. එතුමියගේ කොණ්ඩේ දිහා බලනවා, මූණ දිහා බලනවා, ඇඟපත දිහා බලනවා. බලපුවාම ඉතින් මේවා දකින්නකොට අර හාමුදුරුවන්ගේ හිතේ කෙලසක් උපදිනවා. ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙලා එයා පිළිබඳව නැවතත් සොයා බලන්නට ඕන කියන හැඟීම හිත තුළ තියෙනවා. ඒක තමයි හරීම භයානකම සිද්ධිය. කාන්තාව
බොහෝ වෙලාවලදී අපි බණ පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ පරිස්සමෙන් ආශ්‍රය නිස්සරය කරන්න හාමුදුරුවන්ට විශේෂයෙන්ම. දැන් හාමුදුරු නමක් කාන්තාවක් එක්ක හුදකලාව කතා කරනවා නම් ඒ වෙලාවට ඇති කරගන්න ඕන සිතුවිලි කීපයක් තියෙනවා. වැඩිහිටි කාන්තාවක් නම් අම්මා කෙනෙක් කියන හැඟීමෙන් කතා කරන්න කියනවා. තමන්ට වඩා වයසින් බාල නම් තමන්ට වඩා සමවයස් නම් සහෝදරියක් තමන්ගේ එක කුස උපන් සහෝදරියක් හැටියට දැකලා බලලා හිතලා කටයුතු කරන්න කියනවා. ඊළඟට තමන්ට වඩා ගොඩාක් වයසින් බාල නම් තමන්ගේ දුවෙක් පුතෙක් හැටියට සලකලා එහෙම හැඟීමක් ඇති කරගෙන කටයුතු කරන්න කියනවා. මේක තමයි කෙලෙස් රාගාධික කෙලෙස් ඇති වෙන්න තියෙන මග අවරණ ක්‍රමය. මොකද තමන්ගේ සහෝදරියත් එක්ක අපි දන්නවනේ කටයුතු කරන්න කොහොමද කියලා. අම්මත් එක්ක කොහොමද අපි කටයුතු කරන්නේ? පුංචි දුවෙක් පුතෙක් එක්කලා කොහොමද කටයුතු කරන්නේ? එතකොට අනාචාර පැත්තට හැරෙන්නේ නැහනේ. කවුරුවත් අසභ්‍ය විදියට අනාචාර විදියට කතා බහද ක්‍රියාකලාපයේද මේ සියල්ලක් වෙන පැත්තකට හැරෙනවනේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවක් දිහා බැලුවාම දැක්කාම ඇති කරගත යුතු ආකල්පය මොකද්ද කියලා කොච්චර වටිනවද කියලා ඒක. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ සඳහන් කරනවා සුසුකා බය කියලා කියන්නේ සැඩමසුන්ගේ බය. එහෙමනම් හපා කන සැඩමසුන් ඉන්න පුළුවන්. සැඩමසුන් වගේ තමයි කාන්තාව. ඕන පැත්තකින් හපා ගන්න පුළුවන්. කෑවොත් ඒ හැදෙන තුවාලේ ඒ වේදනාව සදාකාලික වෙන්න පුළුවන්. ඒ නිසාම තමන්ගේ ජීවිත අවුල් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකයි මේ සුසුකා බය කියලා කියන්නේ. එතෙන්දි තවත් මේ බණ පොතේ වචනයක් සඳහන් කරනවා මාගම කියන වචනේ. තරුණ කාන්තාවන්ට බුදුහාමුදුරුවෝ බණ පොතේ දක්වපු වචනේ තමයි මාගම කියන වචනේ. ඉතින් මාගම කියලා කියන්නේ තරුණ කාන්තාවක්. ඉතින් අර විදිහට පැවිදි වෙලා ඊට පස්සේ මේ මග යන එනකොට පින්ඩපාති හෝ වෙනත් ගමනක් බිමනක් යනකොට අර වගේ කාන්තාවක් දැක්කහම ඇති කරගත යුතු ආකල්පේ. ඒක ඒ වෙලාවේදී හිතන්න ඕන මේක හරියට මොකද්ද මේ බණ පොතේ නැත්තම් මේ සූත්‍රයේ උගන්න සැඩමසුන්ගේ බයක් හැටියට සුසුකා බය හැටියට සලකන්නේ කියලා. ඉතින් බලන්න පින්නතුනි මෙන්න මේ ධර්ම කාරණා 4 අපට කොච්චර ජීවිතේ වැදගත් කියලා. මේකෙන් සම්පූර්ණයෙන් සාරාංශ වශයෙන් බැලුවොත් පින්නතුනි මිනිස්සෙකුගේ චිත්තසංතානය සකස් කරගන්න හැටි. කෙලෙස් වලින් බේරිලා ජීවිතේ ගත කරන හැටි. කෙලෙස් අඩු කරගන්න හැටි. ජීවිත යාත්‍රාව පවත්වා ගන්න හැටි. ඒවට එළඹෙන බාධාවන්ගෙන් ඈත් වෙන හැටි. පංච ඉන්ද්‍රියයන්ගෙන් නැත්නම් පංච පස්කම් සැපතින් ඈත් වෙන හැටි. ඔන්න ඔය කාරණා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී මේ කරුණු 4 ඔස්සේ දේශනා කොට වදාළේ සිහිපත් කළේ. ඉතින් මේ දේශනාව අහලා එදා ඒ වෙලාවේ ඒ ස්ථානයේ වැඩ සිටියේ සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස ධර්මාවබෝධය ලබා ගත්තයි කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් පින්නතුනේ කෙසේ වුවත් අපි කල්පනා කරලා බලනකොට මේ හැම දෙයකින්ම එහෙමනම් මේ සියලුම මේ ඊට සඳහන් කරපු මේ බිය යුතු කරුණු 4ට අදාළව බුදුහාමුදුරුවෝ මොකද්ද මේ අදහස් කරන්නේ? පුජ්‍යලයේ කායික මානසික වාචසික සංවර්ධනය. ඒ තුනේ සංවර්ධනයක් නැත්තම් ඒ තුනේ හික්මීමක් නැත්තම් ඒ තුන ඕන විදිහට පරිහරණය කරන්න ගියොත් ඒ තුලින් සිද්ධ වෙන විපත්තිය ගැන තමයි විය යුතු වන්නේ.
අපි මේක සංසාර රෝගා මහ භයා කියලානේ. බුදුබණේ තියෙන්නේ. සසර මහා භයානකයි කියලානේ. ඉතින් ඊළඟට අනිත් පැත්තෙන් තව විදිහකට පොදුවේ මේ සූත්‍රයට අනුව පින්නතුනි පොදුවේ කල්පනා කරලා බැලුවොත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්ම කරුණු ඔස්සේ බැලුවහම පුජ්‍යල සංවර්ධනයත් මානසික සංවර්ධනයත් දෙකම තියෙනවා. එතකොට තවත් පොඩ්ඩක් අපි මේ සූත්‍රයට අමතරව අපි අධ්‍යාහාර වශයෙන් කල්පනා කරුවොත් අපේ හැඟීම් අනුව කල්පනා කරුවොත් මේ බුද්ධ ශාසනය කියන්නේ එහෙමනම් මහා සමුද්‍රයක් වගේ එකක්. බුද්ධ ශාසනය මහා ජලාශයක් හැටියට උපමාවක් ගන්නත් පුළුවන්. බුද්ධ ශාසනයම මහා ජලාශයක් හැටියට ගන්න පුළුවන්. එතකොට මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය ජලාශයක් හැටියට ගත්තොත් ඒ ජලාශෙත් මේ උවදුරු 4 තියෙන්න පුළුවන්. මේ උවදුරු 4 තියෙන්න පුළුවන්. ඊළඟට අපි මෙතනින් එහාට තව ඩිංගක් එහාටත් අපි හිතුවොත් අපේ චින්තන ශක්තිය අනුව අපි යම්කිසි ධර්ම කාරණයක් දැනගත්තාම ඇහුවාම කියවුවාම ඉගෙන ගත්තාම අපිට පුළුවන්නේ තව මේ කඩයිමෙන් එහාට යන්න. ඉතින් ඒ කඩයිමෙන් එහාට ගිහිල්ලා අපි කල්පනා කරුවොත් පින්නතුනි මෙතන පේනවා ඊටත් වඩා තව ලොකු අදහසක්. මොකද්ද? සංසාර රෝගා මහ භයක්. මේ සංසාරය කියන එක මහා භයානක දෙයක් හැටියටයි බුදුබණ උගන්වන්නේ. එතකොට සසර කියලා කියන්නේ මේකේ කෙලවරක් නොපෙනෙන එක. එගොඩ පේන්නෙත් නැහැ, මෙගොඩ පේන්නෙත් නැහැ, එළව පේන්නෙත් නැහැ, මෙලව පේන්නෙත් නැහැ. මේක මහා සාගරයක්. ඉතින් මේ සංසාරය නැමැති ජලාශයට බැස්ස කෙනෙකුට වුණත් මේ බය 4 ඇති වෙන්න පුළුවන්. ඒක උපමාවට ගත්තත් හරි. ඒකත් අපිට හිතන්න පුළුවන්, උපකල්පනය කරන්න පුළුවන්. සංසාරේ නැමැති මහා සමුද්‍රයක්. මේ සමුද්‍රයේ තුලත් මෙන්න මේ වගේ මෙන්න මේ හා සමානව ඔය බණ පොතේ සූත්‍රයට අදාළව දක්වන ඌමී බය, කුම්භීල බය, ආවට්ට බය, සුසුකා බය කියන මේ බය 4 තියෙන්න පුළුවන්. ඒ බය 4 ගැන හිතලා ඒවට බියෙන් කටයුතු කරන්න ඕනේ. ඒවට මොහොන දීම නෙමෙයි කළ යුතු වන්නේ. ඒවට බියෙන් අපි අපේ කටයුතු ටික කරන එකයි. අපි නැත්තම් අපි හිතමු සාමාන්‍යයෙන් අපි විශාල ජලාශයකට ගියා, වැවකට ගියා. කිසියම් ඉවක් බවක් නැතුව මේකට අපි නාන්න පැන්න. ඉතින් අපි හිතුවේ නෑ මේකේ හපාකන මසුන් ඉන්න අය, කිඹුල්ලු ඉන්න අය, මේකේ දියසුලි තියෙන අය, ඒ වගේ මේකේ විශාල රළහමා යන අය. ඌ අපි කල්පනා නොකර එකපාරටම ගිහිල්ලා අපේ තියෙන ආවේගයට, අපේ තියෙන හිතේ තියෙන ශක්තියට, හයියට, ඇඟේ පතේ තියෙන හයියට, හිතේ තියෙන ශක්තියට ගිහිල්ලා මේකට එකපාරට පැන්නොත් ওই වගේ අනතුරු වෙන්න පුළුවන්. සංසාරයට බහින එක්කෙනාටත් ඔන්න ඔය වගේ අනතුරු 4ක් තියෙනවා. මේ අනතුරු 4න් බේරිලා මේ අනතුරු වලින් බය ඇති කරගෙන ඒ වලින් බේරිලා කටයුතු කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සූත්‍ර ධර්ම දේශනාවේදී විශේෂයෙන් පැහැදිලි කළේ, දේශනා කොට වදාළේ. ඉතින් මේ නිසා මේ වෙලාවේදී කල්පනා කරන්න දැන් අපට નિયમિત කාල සීමාව අවසාන වේගෙන යන බව පේනවා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරන්ට බොහොම සාවධානව ඔය පින්නතුන් සියලු දෙනාම මේ ධර්මයට කංසෙත් යොමු කළා. ඒ වගේම තන්පත්ව බණ ඇහුවා. හිත එකඟ කරගත්තා. දැනුමක් ලබා ගත්තා. ඉතින් මේ ලබාගත් උතුම් දැනුම හේතු කොටගෙන අපට මේ බුදු සසුන තුල දක්වන උතුම් වූ ඥාන ශක්තිය දියුණු කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ
අවබෝධ කරගන්නට උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමට ඔබ හැම දෙනාටම මේ ධර්මානුශාසනයම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට පොතු හැර පහළගම පදිංචිව සිට මීට වසර 5කට පෙර අභවප්‍රාප්ත සරච්චන්ද්‍ර රත්නවීර තම ආදරණීය පුතුණුවන්ට භවගාමී ජීවිතය සාර්ථක වීමත්, මීට වසර 16කට පෙර අභවප්‍රාප්ත සෙලෙන්චියා තම ස්වාමියාට පින් අනුමෝදන් කිරීමත්, මීට වසර 25කට පෙර අභවප්‍රාප්ත ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, නාවරුවා කන්ද රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පල්ලේවිල රතනපාල ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරණ උපාසක මහතාගේ 80 වෙනි ජන්මදිනයට නිදුක් නිරෝගී චිරජීවනයේ පැතීමත්, ජනුද්ද ඉනුප්ප දිලුගි මහේෂ් යසස් යන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමත්, පවුලේ මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සිළුම ඥාතීන්ට දීර්ඝායුෂ පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පොතු හැර පහළගම පදිංචි SH ඇලිස් නෝනා මහත්මිය විසින්. මැයි මස 4 වන දින උපන්දිනය සමරන ගිරි උල්ල බෝපිටියේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ණී RA සුමනාවති රණසිංහ මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන සිය ස්වාමිපුරුෂයා සහ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. කාරුණික වාසනාවන්ත පින්වත්නි, පේ නිවේදක මහත්මයා සඳහන් කරපු ආකාරයට ඒ නම් සඳහන් ශ්‍රද්ධාවන්ත බැතිමත් දායක දායිකා පින්නතුන් සියලු දෙනාගේම ඒ සිතුම් පැතුම් තමන් හිතන්නේ කුමක්ද, ඒ හිතන සිතුම් පැතුම් මේ උතුම් අවස්ථාවේදී ඉෂ්ට වෙන්නයි කියන ප්‍රාර්ථනාව ඇති කරනවා. විශේෂ වශයෙන් උපන්දිනයේ සමරමින් ඒ වගේම මිය පරලොව ගිය ඇත්තන් සිහිපත් කරලා එයට පින් අනුමෝදන් කරන්නත්, අපවත් විවදාල ගෞරවනීය ස්වාමින් වහන්සේලා කීප නමකට පින් අනුමෝදන් කරන්නත්, මේ උතුම් පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු ඔබ හැම දෙනාගේම සියලු සිතුම් පැතුම් සඵල වේවා, සියලු සිතුම් පැතුම් ඉටු වේවා. ඒ මිය පරලොව ගිය සියලු දෙනාටත් අමා මහ නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකේ ශාසනය ආරක්ෂා කරන දෙවියන්ටත් උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සියලු දෙවියන්ටත් අමා මහ නිවන් සුවය ලැබේවා. සියලු දෙනාම වන්දනා කරන්ට. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං තරායෝ සුඛී දීඝායුකෝ භව. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ශ්‍රී කල්යාණි වංශිකාරාමාදීශ්වර ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක දුරන්දර ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ධජ සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ ශාස්ත්‍රපති පූජනීය යටියන ඥානාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව ඔබට ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.